හරි දැන් කට්ටිය ඇවිල්ලා ඇත්තේ. right දෙන්න එකතු කරාම 6 2 8 9යි 0.3යි 16 6 එකක් ඉතිරි 3යි. උත්තරේ එනෝ සම්නුත රූපේ වර්ගඵලය 363.9.3ක් එනවද බලන්න. ඔන්න අපි කතා කරේ දෙවෙනි ප්‍රශ්නේ. දැන් බලන්න තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නේ. සීමා තුල සඳරුවන්ගේ නිවස පිහිටා ඇත. එහි වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 75000කි. වාර්ෂික වටිනාකමින් 6%ක් වරිපණම් බදු අය කරයි. ඔය කියන කතාව තමයි තියෙන්නේ. නගර සභා සීමාව තුල සඳරුවන්ගේ නිවස පිහිටා ඇත. එහි වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 75000කි. වාර්ෂික වටිනාකමින් 6%ක් වරිපණම් බදු අය කරයි. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ සඳරුවන් වර්ෂයකට ගෙවන බදු මුදල. කවුරුත් ඕක දන්නෝ හොයන්න. මන්ට හොයාගන්න. වර්ෂයකට ගෙවන වරිපණම් බද්ද අහන්න. වර්ෂයකට ගෙවන වරිපණම් බද්ද. වාර්ෂික තක්සේරුව 75000යි වාර්ෂික වටිනාකමින් 6%ක් වරිපණම් බදු අය කරනවලු සඳරුවන් වර්ෂයකට ගෙවන බදු මුදල අහන්නේ. හොයාගන්න කවුරුත් දන්නව වරිපණම් බද්ද. 75000න් බලන්න 6%. ඊළඟට වාර්ෂික බද්ද හොයාගත්තට පස්සේ ඒක 4න් බෙදලා කාර්තුවකට හොයාගන්න. තා පහසුයි. මතක් කිරීම කරන්නේ මේ නැත්නම් මතක වෙලා යනවා. අමතක වෙනවා මේ right. පළවෙනි ප්‍රශ්නේ උත්තරය සොයාගමු. කාලය දුන්නේ Tamanට හදන්න පුළුවන් නිසා 75000න් 100ට 6ක් බලන්න.
බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. 6 වරක් බිංදුව බිංදුවයි 6 වරක් 5 බිංදුව 3ක් ඉතිරි 42යි 3යි 45යි. එහෙනම් වර්ෂයකට ගෙවන වරිපණම් බද්ද රුපියල් 4500. දෙවෙනි කොටස කාර්තුවකට ගෙවන බදු මුදල. කාර්තුවකට ගෙවන බදු මුදල සොයාගන්න 4500 බෙදන්න 4. වර්ෂයකට කාර්තු 4ක් තියෙනවා. කාර්තුවක් කියන්නේ මාස 3යි. වර්ෂයකට මාස 12ක් තියෙනවා. එහෙනම් වර්ෂයකට කාර්තු 3ේම 4ක් තියෙනවා. කාර්තු 4යි. 4500 4න් බෙදන්න. 4ට 4 1යි. 5ට 4 1යි. එකක් ඉතිරි 10ට 4 2යි. දෙකක් ඉතිරි 20ට 4 5යි. එහෙනම් කාර්තුවකට ගෙවන වරිපණම් බද්ද 1125යි. 1125යි. ඒ කොටස තුන්වෙනි ගානේ ඒ කොටසේ B කොටස බලන්න හදාගෙන ඉවරයි. ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම ඊළඟ වසරේ වාර්ෂික බදු මුදල ලෙස කාර්තුවකට රුපියල් 1350ක් ගෙවයිනවා. ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම වැඩිවීම නිසා ඊළඟ වසරේ වාර්ෂික බදු මුදල ලෙස කාර්තුවකට රුපියල් 1350ක් ගෙවයිනම් ගොඩනැගිල්ලේ නව වාර්ෂික වටිනාකම අහනවා. ගොඩනැගිල්ලේ නව වාර්ෂික වටිනාකම. එහෙනම් කාර්තු තියන් ගාන හදන්න බෑ. ඉස්සෙල්ලාම ඔය කාර්තුව වර්ෂයකට හොයාගන්න. කාර්තු තියන් ගාන හදන්න බෑ කියලා මම ඔය පාඩම කරද්දි කිව්වා. එහෙනම් කාර්තුවත තියෙන මුදල වර්ෂයකට හදාගන්න. 1354න් ගුණ කරන්න. ගොඩනැගිල්ලේ නව වාර්ෂික වටිනාකම අහන්නේ වටිනාකම හොයාගන්න. ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම වැඩිවීම නිසා ඊළඟ වසරේ වාර්ෂික බදු මුදල ලෙස කාර්තුවකට රුපියල් 1350ක් ගත්තලු. 1354න් ගුණ කරලා වර්ෂයකට හොයාගන්න. එතකොට වාර්ෂික ප්‍රතිශතය වෙනස් වෙච්ච කතාවක් කියන්නේ නැහැ. එහෙනම් වාර්ෂික ප්‍රතිශතය වෙනස් වෙලා කතාවක් කියන්නේ නෑනේ. ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම වැඩිවීමේ ප්‍රතිශතය. එතකොට හොයාගන්නේ 1350 4න් ගුණ කරලා ඉස්සෙල් කාර්තු තියන් ගණන් හදන්න බෑ. ඒක වර්ෂයකට හදාගන්න. 1354න් ගුණ කරන් ඉස්සරේ 1354න් ගුණ කරගන්න. 1354න් ගුණ කරාම හදන්න කාලය දෙන්නේ මේ දන්න නිසා මේ 10 වසර මේ පාඩම. තමා වැරදුනාට කමන්නේ හදන්න. ගොඩනැගිල්ලේ නව වාර්ෂික වටිනාකම සොයාගන්න ඉස්සෙල්ලා හොයාගන්න B කොටසේ පළවෙනි එකට උත්තරේ මේ දෙන්න හදන්නේ. ඉස්සෙල්ලා හොයාගන්න 1350 4න් ගුණ කරන්න ඕන වර්ෂයකට ගෙවන වරිපණම් බද්ද. වර්ෂයකට ගෙවන වරිපණම් බද්ද තමයි මේක 4න් ගුණ කරාම ලැබෙන්නේ. ඒ අගේ තමයි 106ක අගේ. 106ක් ගත්තම තමයි 1000 වරිපණම් ප්‍රතිශතය කතාව කියන්නේ නැති නිසා මේ ප්‍රතිශතයම තමයි. එතකොට 4 වරක් බිංදුව බිංදුවයි 4 වරක් 5 20න් බිංදුව දෙකක් ඉතිරි 4 වරක් 3 12යි 2යි 14න් 4 එකක් ඉතිරි 5400. වර්ෂයකට ගෙවන්න ඕන මෙයා 5400ක වරිපණම් බද්දා. කාර්තුවකට 1350ම 4ක් 5400. දැන් 106කගේ තමයි මේ 5400 කියලා කියන්නේ. 106ක් කියන්නේ 5400යි. 106කගේ 5400යි. 5400. එහෙනම් නිවසේ වාර්ෂික තක්සේරුවේ කියන්නේ 100%ක්. 100ට 6ක් ගත්තම තමයි 5400ක් වර්ෂයකට අරගන්නේ. එතකොට 100ට වාර්ෂික වටිනාකම 100ට
නිවසේ වාර්ෂික වටිනාකම 100%ක්. එහෙනම් 100ට එකක් හොයන්න. 5400 බෙදීම 6යි. දැන් හොයන්න 100ට 100ක්. 100ට 100ක් කියන්නේ නිවසේ වාර්ෂික වටිනාකම. නිවසේ වාර්ෂික වටිනාකම් 100ට 100ක්. 5400 6න් බෙදා 100න් ගුණ කරන්න. තාම ලස්සනට ඒ උත්තරේ. 6ට 6 1යි 54ට 6 6 වරන් 9 54යි. ඒ කියන්නේ 900යි. 5400ට 6 900යි. 6 වරන් 9 54යිනේ. 900 100ක්. බිංදු 4ක් එනවා. එහෙනම් 90000යි. අන්න නිවසේ නව තක්සේරුව. නව වාර්ෂික තක්සේරුව 90000යි. නිවසේ නව වාර්ෂික තක්සේරුව 90000යි. සඳරුවන් වර්ෂයකට ගෙවන මුදල හෙව්ව කාර්තුවකට ගෙවන මුදල හොයාගත්ත දෙවෙනි කොටසෙන් අහන්නේ ගොඩනැගිල්ලේ නව වාර්ෂික වටිනාකම. නව වාර්ෂික වටිනාකම රුපියල් 90000යි. ඊළඟට අහන හොඳ ප්‍රශ්නයක් ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම වැඩිවීමේ ප්‍රතිශතය. ගොඩනැගිල්ලේ වර්ෂයකට වැඩිවීමේ ප්‍රතිශතය අහනවා. කොච්චර ප්‍රතිශතයකින් නිවසේ වාර්ෂික තක්සේරුව වැඩි වුණාද කියලා අහන්නේ. වරිපණම් බද්ද ගැන නෙමෙයි අහන්නේ නිවසේ වාර්ෂික තක්සේරුව. දැන් 75000ක්ව තිබුච්ච නිවස දැන් වැඩි වෙලා තියෙනවා 90000 දක්වා. අපෙන් අහනවා 75000 තිබිච්ච එක 90000ට වැඩි වුණා නම් ඒ වැඩිවීමේ ප්‍රතිශතය අහනවා. වැඩිවීමේ ප්‍රතිශතය සොයන්න ඉස්සෙල්ලා වැඩි වූ මුදල හොයාගන්න. වාර්ෂික තක්සේරුව දීලා තිබුණේ 75000යිනේ. දැන් 90000 දක්වා වැඩි වෙලා. එහෙනම් වැඩිවීමේ ප්‍රතිශතය හොයන්න ඉස්සෙල්ලා වාර්ෂික තක්සේරුව වැඩි වූ මුදල හොයාගන්න. කීයකින් වැඩි වුණාද කියලා. වැඩි වූ මුදල හොයාගන්න. අවසාන කොටස. දෙවෙනි කොටස වැඩි වූ මුදල වර්ෂයකට කීයකින් වැඩි වුණාද කියලා හොයන්න. මුදල වැඩි වූ මුදල 90000න් අඩු කරගන්න. දැන් 90000යි වටිනාකම තිබුණ වටිනාකම 75000යි. 90000න් 75000ක් අඩු කරාම රුපියල් 15000ක් වැඩි වුණා. අපෙන් අහනවා 15000ක් වැඩි වුණාලු දැන් නව තක්සේරුව. එහෙනම් කීයක් තිබුණද අහනවා කීයක් තිබිලා 15000ක් වැඩිලා තියෙන්නේ. 75000ක් වටිනා නිවසක් වාර්ෂික තක්සේරුව 75000යි වටිනාකම තිබුණේ. දැන් 90000 දක්වා වැඩි වුණා. එහෙනම් දැන් වැඩි වූ මුදල 15000යි. 75000කින් 15000ක් වැඩි වුණා නම් ප්‍රතිශතය කියන්නේ වැඩිවීමේ නිවසේ වාර්ෂික තක්සේරුව වැඩිවීමේ ප්‍රතිශතය අපෙන් අහන්නේ. නිවස වාර්ෂික තක්සේරුව වැඩිවීමේ ප්‍රතිශතය කියන්නේ 75000ක් තිබිච්ච නිවස 15000කින් වැඩි වුණා නම් අපෙන් අහනවා 100ක් තිබිච්ච නිවසක් වක් තක්සේරුව 100ට කීයක් වැඩි වෙනවද? එහෙනම් වැඩිවීමේ ප්‍රතිශතය. ගොඩනැගිල්ල වාර්ෂික වටිනාකම වැඩිවීමේ ප්‍රතිශතය. වැඩි වූ ප්‍රතිශතය. වැඩි වූ ප්‍රතිශතය. 75000ක් වටින නිවසකින් 15000ක් වැඩි වුණා. අපෙන් අහනවා 100ක් වටින නිවසකින් කීයක් වැඩි වුණාද? ඔක සුළු කරලා ගන්න උත්තරේ බොහොම ලස්සනට ඒවි. සුළු කරලා බලන්න. මං සුළු කරනකන් ඉන්න එපා. ගොඩනැගිල්ලේ වාර්ෂික වටිනාකම වැඩිවීමේ ප්‍රතිශතය නම් වැඩි වූ ප්‍රතිශතය. 75000ක්ව තිබිච්ච නිවස 15000කින් වැඩි වුණා නම් කියන්නේ 90000 දක්වා ඉහළ ගියේ නම් 75000කින් 15000 නම් 100කින් කීයද කියලා බලන්න. සුළු කර.
සුළු කරන්න. හොඳට සුළු වෙලේ ඒවි උත්තරේ. බිංදු 3ට බිංදු 3 කැපෙනවා. 15ට 15 ඒවේ 1යි. 75ට 15 5යි. 5ට 5 ඒවේ 1යි. 100ට 5 ඒව 20යි. එහෙනම් උත්තරේ එනවා 100ට 20ක්. නිවසේ වාර්ෂික වැඩිවීමේ නිවස වැඩිවීමේ වාර්ෂික ප්‍රතිශතය කොච්චර මුදලකින් වැඩි වුණාද කියලා අහුවම් 15000යි වැඩිවීමේ ප්‍රතිශතය 120යි. ඔබ තමයි අහන්නේ විභාගෙට. ඒක විදිහට ප්‍රශ්න කරකවලා අහනවා. right. ඒකේ 4 වෙනි ගාන බලන්න. ඔව් මේ ඊය පෙරිද කරපු පාඩම කුලක පාඩමින් ඔන්න ප්‍රශ්නයක් දීලා තියෙනවා. මම අඟහරුවාදා දීර්ඝ ලෙස සාකච්ඡා කරා. කුලක කවුරුත් දන්නෝ මේකට උත්තර සපයා ගන්න පුළුවන් වේවි. හිටපු අය දන්නෝ. 4 වෙනි ගාන කුලක ගාන. එක්තරා ගමක නිවාස 100ක් අහඹු ලෙස තෝරාගෙන කරනු ලැබූ සමීක්ෂණයකදී පහත සඳහන් තොරතුරු අනාවරණය විය. රූපවාහිනී යන්ත්‍ර තිබූ නිවාස 30 අකුරින් අරන් තියෙනවා. ගුවන් විදුලි යන්ත්‍ර තිබූ නිවාස 6 අකුරින් තියෙනවා. නිවාස 30ක් රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 20ක ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ නැත. ඔන්න කියවල බලන්න හොඳට. ගමක තියෙන්නේ ඔක්කොම නිවාස 100යි. ඒතර සර්වත්‍ර කුලකේ ඊ සමානයි 100 කියලා උඩින් ලකුණු කරගන්න මං කිව්වා අඟහරුවාදා ඒව ලකුණු කරනවට ලකුණක් හම්බ වෙනවා. නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 20ක ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ නැත. රූපවාහිනී යන්ත්‍ර හෝ ගුවන් විදුලි යන්ත්‍රයක් නොතිබූ නිවාස ගණන 5කි. ඉහත තොරතුරු දී ඇති වෙන් රූප සටහනේ ඇතුළත් කරන්න. ඔන්න හොඳට කියවලා ඇතුළත් කරන්නකෝ බලන්න. නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 20ක ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ නැත. රූපවාහිනී යන්ත්‍ර හෝ ගුවන් විදුලි යන්ත්‍රයක් නොතිබූ නිවාස ගණන 5යි. හොඳට කල්පනා කරන්න ඕනේ ඒක ලේසි. හොඳට කියවලා කල්පනා කරලා බලලා පුරවන්න බලන්න. නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 20ක ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 20ක ගුවන් විදුලි යන්ත්‍ර තිබිලා නැහැ. නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. රූපවාහිනී යන්ත්‍ර නිවාස 30ක තිබුණේ නැත. නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. හොඳට මම කාලය දෙන්නේ පොඩ්ඩක් හදන්න. කරපු පාඩම. නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 20ක ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ නැත. රූපවාහිනී යන්ත්‍රයක් හෝ ගුවන් විදුලි යන්ත්‍රයක් නොතිබූ නිවාස ගණන 5යි.
හෝ කියන්නේ මේලය. හා කිව්වොත් සහ කිව්වොත් ඡේදනය. හෝ කියන්නේ මේලය. රූපවාහිනී යන්ත්‍රයක් හෝ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබූ නිවාස ගණන 5යි. දැන් හදන්න කාලය ඇති වගේ. කොහොමද තියෙනව නිවාස 100ක්. රූපවාහිනී යන්ත්‍ර තිබූ නිවාස. රූපවාහිනී යන්ත්‍ර තිබූ නිවාස. රූපවාහිනී තිබූ නිවාස. මේ අරන් තියෙන තිබූ නිවාස. මෙතන තියෙන්නේ මේක T. මෙයා ගුවන් විදුලි යන්ත්‍ර තිබූ නිවාස. ගුවන් විදුලි යන්ත්‍ර තිබූ නිවාස. එයා ගන්න R කිය. මේ දෙකම නැති අය 5ක් ඉන්නේ. ඒ කියන්නේ රූපවාහිනී නිවාස නැති අයයි ගුවන් විදුලි යන්ත්‍ර නැති අය ඔක්කොම මේ දෙකම නැති අය ඉන්නේ 5ක්. මෙන්න බය නැතුව දාගන්න පුළුවන් 5 දෙනා. හරි. දැන් මේ පැත්ත හොඳට බලන්න. දැන් අපිට කියනවා නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. එතකොට මේ නිවාස 30 රූපවාහිනී යන්ත්‍ර තිබිලි නැහැ. එහෙනම් මේ රවුමේ ඉන්න බෑ ඒගොල්ලන්ට. එතකොට මේ රවුමේ ඉන්න බෑ නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබූ අය නෙමෙයි තියෙන්නේ. ඔන්න හොඳට බලන් ඉන්න. නිවාස රූපවාහිනී යන්ත්‍ර තිබූ රවුම නෙමෙයි. එතකොට රූපවාහිනී යන්ත්‍ර නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබිලේ නැහැ. තිබුණේ නැහැ කියන්නේ මේ රවුමේ ඉන්න බෑ. මේ රවුමේ ඉන්නේ තිබුණු අයනේ. එතකොට මේ රවුම ඇතුලේ ඉන්න බෑ ඒ 30ට. එතකොට ඒ 30 කොහෙද ඉන්න ඕන? මෙන්න මෙතන හෝ මෙන්න මේ එළියේ. හොඳට මම කියන බලාගන්න. මේ දෙකම නොතිබුණු අය පුතේ ඉන්නේ 5 දෙනයිනේ. ඒක දාගන්න සර්වත්‍ර කුලකයට පමණයි ඒ 5 යන්නේ. ඊළඟට කියනවා නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 30ක රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැත කියන්නේ මේ රූපවාහිනී යන්ත්‍ර තිබූ රවුමනේ. තිබූ රවුම මේ 30ට ඉන්න බෑ. එහෙනම් මේ 30 ඉන්න ඕන මෙන්න මේ කෑල්ලේ මෙන්න මෙතනයි. එහෙනම් මේ කෑලි දෙකේ එකතුව තමයි 30ක් කියන්නේ. හොඳට තේරුම් ගන්න. රූපවාහිනී යන්ත්‍ර නොතිබූ නිවාස 30ක් තියෙන. මේ තියෙන රූපවාහිනී යන්ත්‍ර තිබූ නිවාස රවුමනේ. නොතිබූ අය ඉන්නේ මෙන්න මේ කෑල්ලේ ගුවන් විදුලි යන්ත්‍ර තිබූ අයයි මෙන්න මෙතනනේ අනිත් අය 5 දෙනා. මේ දෙකේ මේ කෑලි දෙකේ එකතුව තමයි 30ක් එන්නේ. මොන කෑලි දෙකේ එකතුවද? මම මේ අඳුරු කරන කෑල්ලේ මෙන්න මේ 5 දෙනාගේ එකතුව 30ක් එනවා. එහෙනම් මේ දෙකේ එකතුව 30ක් කියන්නේ මෙතන 5යි ඉන්නේ. එහෙනම් මෙතන ඉන්නේ අනිවාර්යයෙන්ම 25යි. ඔය කියන්නේ ඒ රූපවාහිනී යන්ත්‍ර නොතිබූ 30ක් ඉන්නවා. ඒ 30න් 5 දෙනෙකුට ගුවන් විදුලි යන්ත්‍රත් නැහැ. එහෙනම් 25 දෙනෙකුට තියෙනවා මොනවයි? ගුවන් විදුලි යන්ත්‍ර තියෙන අය තමයි මේ 25 දෙනා. ඔන්න හොඳට තේරුම් ගන්න. සිංහල හොඳට ඕන. මේ වර්ග දෙකම නැති අය ගුවන් විදුලි ඇත්තෙත් නැහැ, රූපවාහිනී යන්ත්‍ර ඇත්තෙත් නැති අය 5ක් ඉන්නවා. ඊළඟට රූපවාහිනී යන්ත්‍ර නොතිබූ අය 30ක් ඉන්නවා. රූපවාහිනී යන්ත්‍ර නොතිබූ අය 30ක් ඉන්නවයි කියන්නේ ඒ රවුමේ ඉන්න බෑ. එහෙනම් ඒගොල්ලන් ඉන්න ඕනේ 30 දෙනා
මෙන්න මේ අඳුරු කර කෑල්ලේ මෙන්න මේ එළියේ. එතකොට අඳුරු කර කෑල්ලේ කියන්නේ ගුවන් විදුලි යන්ත්‍ර තිබූ අය නිවා. රූපවාහිනී නොතිබුණු අය 30යි. එහෙනම් මේ 25 දෙනෙකුට තිබිලා තියෙනවා. ඒ 30 කියන්නේ මේ දෙකේ එකතුවනේ. එහෙනම් 5 දෙනෙකුට ගුවන් විදුලි යන්ත්‍ර තිබිලත් නැහැ. එහෙනම් 25 දෙනෙකුට තිබිලා තියෙනවා. ඒ 30න් ගුවන් විදුලි යන්ත්‍ර 25 දෙනෙකුට තිබිලා තියෙනවා. ආයි කියනවා තිබුණේ නැත. නිවාස 20ක ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ නැත. නිවාස 20ක ගුවන් විදුලි යන්ත්‍ර තිබිලේ නැහැ. එහෙනම් මේ රවුමේ ඉන්න බෑ. මේ රවුමේ ඉන්න බෑ. මේ රවුමේ ඉන්න බෑ කියන්නේ මෙන්න මේ මගේ අත යන රවුමේ ඉන්න බෑ. ඒ 20 දෙනාට ගුවන් විදුලි යන්ත්‍ර තිබුව අයනේ මේ රවුමේ ඉන්නේ. නොතිබුව අය ඉන්න ඕනේ එක්ක මේ කෑල්ලේ මේ 5 දෙනයි මේ නොතිබු වෙන්න මේ කෑල්ලේ එකතුව තමයි ඔය 20 කියන්නේ. එහෙනම් මේ 20න් 5 දෙනෙකුට රූපවාහිනිය තිබිලත් නැහැ. එහෙනම් 20න් 5ක් අඩු කරාම මේ කෑල්ල බොහොම අපූර්වට හොයාගත්තා 15. ඔන්න හරි ලේසි ගැටලුව පොඩ්ඩක් පටලවලා දීලා තියෙන්නේ. හොඳට කියවලා අල්ලගන්න. දැන් ඉතින් හදන එක හරි සිම්පල් නේ. ඉහත තොරතුරු දී ඇති වෙන් රූප සටහනේ ඇතුළත් කරන්න රූපවාහිනී යන්ත්‍ර හා ගුවන් විදුලි යන්ත්‍ර යන දෙකම තිබූ නිවාස. ඔන්න පළවෙනි කොටසේ උත්තරේ බෝඩ් එකේ තියෙනවා. දැන් දෙවෙනි කොටස අහන්නේ මෙන්න මේ කෑල්ල. මෙයා මං ගන්නවා x කියලා. දැන් x වලාගේ හොයාගන්න දෙවෙනි කොටස. පළවෙනි කොටස තමයි මම මේ රූප මේක ඇඳලා තියෙනවා. බෝඩ් එකේ දාලා තියෙනවා. දෙවෙනි කොටස අහනවා මෙන්න මේ දෙකම තිබුවා x අහන්නේ. x දන්නේ නැති නිසා දැන් x හොයන්න මෙතනින් සමීකරණයක් අරගෙන. ඔන්න පොඩ්ඩක් පටලවලා දීලා තියෙන්නේ අපි හදපු ගණන් වලට වඩා වෙනස්. මේ 10 වසරේ අච්චු පොතේ මේ වගේ ගණන් දෙකක් තියෙනවා අවසාන ගණන් දෙක. අච්චු පොතේ අවසාන ගණන් දෙක තියෙන්නේ මෙන්න මේ වගේ කතාවල් කියන්නේ. අන්න දැන් මේ ගාන හැදුව නිසා ඒ ගණන් දෙක හදන්න පුළුවන් වේවි. ගෙදර ගිය ගමන් බලන්න. ගෙදරනේ ඉන්නේ දැන්. පොත ළඟ නැතුව ඇති පොත අරන් බලන්න. හරි. දැන් මේ සියල්ලගේ එකතුව සමාන කරන්න 100ට. සමාන කරලා x හොයන්න. 15 ධන x ධන 25 ධන 5 සමානයි 100යි. 15යි 25යි 40යි 40යි 5යි 45යි. x ධන 45 සමානයි 100යි. එහෙනම් x සමානයි 100ෙන් අඩු කරන්න මේ 45 මේ පැත්තට ගේන්න. ඍණ 45යි. ඒ අනුව x වලාගේ එනවා 55යි. ඔන්න x බොහොම අපූර්වට හොයාගත්ත 55. ඒ දෙකම තියෙන අය 55. රූපවාහිනී යන්ත්‍ර තියෙන අයයි ගුවන් විදුලි යන්ත්‍ර තියෙන දෙකම තියෙන අය 55 දෙනෙක් ඉන්නවා. පවුල් 55ක්. 15ක් ඉන්නවා රූපවාහිනී යන්ත්‍ර විතරක් පමණක් තිබෙන අය 15යි. දෙකම තියෙන අය 55යි. ගුවන් විදුලි යන්ත්‍ර පමණක් තියෙන අය 25යි. ඒ දෙකම නැති මොකක්වත් නැති අය නිවාස 5ක් තියෙනවා. හරි. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ සොයාගත්ත රූපවාහිනී යන්ත්‍රයක් හා ගුවන් විදුලි යන්ත්‍රයක් යන දෙකම තිබූ නිවාස ගණන 55යි. තුන්වෙනි එක ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් හෝ ඇති නිවාස ගණන සොයන්න. තුන්වෙනි කොටස ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් හෝ ඇති නිවාස ගණන. හෝ කියන්නේ මේලය. හා කිව්වත් සහ කිව්වත් ඡේදනය හෝ කියන්නේ මේලය. ඒතර හෝ කියන්නේ මේලය. මේලය කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ ටිකේ ඉන්න අය එකතු කරන්න. හෝ කියන්නේ මේලය. හොඳට මතක තියාගන්න. හා කිව්වත් සහ කිව්වත් ඡේදනය. මේ ටික එකතු කරලා බලන්න කීයක් ඉන්නවද කියලා. හා කිව්වොත් සහ කිව්වොත් ඡේදනය හෝ කියන්නේ මේලය. එහෙනම් මේ 15යි 55යි 25යි එකතු කරන්න. මෙයයි ගන්න බෑ. එහෙනම් ඉතින් මෙයා ගන්න බෑයි කියන්නේ 100න් 5ක් අඩු කරාම උත්තරේ එවි.
100න් 5ක් අඩු කරගන්න. නැත්තම් අර 3 දෙනා එකතු කරලා බලන්න 95 එනවද කියලා. රූපවාහිනී යන්ත්‍රයක් ගුවන්විදුලි යන්ත්‍රයක් හෝ රූපවාහිනී යන්ත්‍රයක් හෝ ඇති නිවාස ගණන. හෝ කියන්නේ මේලේ. ගුවන්විදුලි යන්ත්‍රයක් රූපවාහිනී යන්ත්‍රයක් හෝ ගුවන්විදුලි යන්ත්‍රයක් හෝ ඒ කියන්නේ එකක් හෝ දෙකම තිබුණත් කමක් නැහැ. එකක් හෝ දෙකම තිබුණත් ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් එකක් තියෙන්න ඕන. එතකොට දෙකම තියෙනවා කියන අයත් ඒකට ගන්න පුළුවන්. හෝ කියන්නේ මේලේ. එකතු කරාම මේකේ උත්තරේ එන්නේ 95යි. කීවෙනි කොටසද? 3 වෙනි කොටස. නිකම්ම 95 දාන්න එපා. එක්ක 100න් 5ක් අඩු කරලා ගන්න. නැත්තම් පහසුයි මේ 95 එන හැටි ලියන්න 15 දාන 55 දාන 25. ඒ ටික එකතු කරාම තමයි උත්තරේ 95 එන්නේ. 15යි 5යි 10යි 15න් 5 එකක් ඉතිරි 3යි 8යි 1යි 9යි. හරි. ඊළඟ අවසාන ප්‍රශ්නේ නෙවෙයි 4 වෙනි එක. මේ 3 වෙනි එකනේ. 4. රූපවාහිනී යන්ත්‍රයක් නොමැති එහෙත් ඔන්න රූපවාහිනී යන්ත්‍රයක් නොමැති එහෙත් ගුවන්විදුලි යන්ත්‍රයක් ඇති නිවාස දැක්වෙන ප්‍රදේශ වෙන් රූප සටහනේ අඳුරු කර දක්වන්න. ඔන්න හොඳ ලස්සන කතාවක් කියන්නේ. මං ඉස්සෙල්ලා අඳුරු කරපු එක මක්කනෝ දැන්. මේ ටික මැකුවෝ. දැන් තමන්ට සිදු වෙනවා තමන්ගේ රූපේ අඳුරු කරලා පෙන්නන්න මෙන්න මේ කියන කතාව. හරි මොකද්ද මේ කියන්නේ? රූපවාහිනී යන්ත්‍රයක් නොමැති එහෙත් ගුවන්විදුලි යන්ත්‍රයක් ඇති නිවාස. රූපවාහිනී යන්ත්‍රයක් නොමැති කියන්නේ මේ රවුමේ ඉන්න බෑ. රූපවාහිනී යන්ත්‍රයක් නොමැති කියන්නේ මේ ඉන්නේ ඇති අයනේ. නොමැති කිව්වම මේ රවුමේ ඉන්න බෑ. රූපවාහිනී යන්ත්‍රයක් නොමැති එහෙත් මොකද්ද tie කියන්නේ? ගුවන්විදුලි යන්ත්‍රයක් ඇති නිවාස. එතකොට මේ පස් දෙනාට ගුවන්විදුලි යන්ත්‍රයක් නැහැ රූපවාහිනීත් නැහැ. එයයි ගන්න බෑ. මේ ඉන්න රවුමට රූපවාහිනී යන්ත්‍රයක් නොමැති කිව්වොත් මේ ඉන්නේ තියෙන අය රූපවාහිනී යන්ත්‍රේ. රූපවාහිනී යන්ත්‍රයේ තියෙන අය තමයි මේ රවුමේ ඉන්නේ. මේ පස් දෙනාට ගුවන්විදුලි යන්ත්‍රයක් නැහැ රූපවාහිනීත් නැහැ. එයයි කොහොමත් ගන්න බෑ. රූපවාහිනී යන්ත්‍ර නොමැති එහෙත් ගුවන්විදුලි යන්ත්‍ර ඇති. එහෙනම් බැලුවාම පේනවා කවුද කියලා. එහෙනම් මේ ඉන්නේ. මෙන්න මේ ටික අඳුරු කරලා පෙන්නන්න. ඔව්. ඔන්න උත්තරේ. තමන්ගේ රූපේ අඳුරු කර පෙන්නන්න. ඊළඟට අහන එකේ අවසාන ප්‍රශ්නේ ඉහත ඔබ අඳුරු කළ ප්‍රදේශයේ කුලක අංකණයෙන් ලියන්න. අංකණයෙන් අහනෝමයි. අඳුරු කර ප්‍රදේශයේ කුලක අංකණයෙන් ලියන්න. අංකණයෙන් ලියනවා කියන්නේ ඡේදනය වන කුලක දෙකේ තීට අයිති නැහැ. තීට අයිති නැහැ. T කුලක දෙක ඡේදනය වෙන්න ඕන. ඡේදනය වන කුලක දෙක තමයි T කුලකයයි R කුලකයයි. මේකේ Tට අයිති නැහැ. මේ අඳුරු කරලා තියෙන්නේ Tට අයිති නොවන ප්‍රදේශය. එහෙනම් T ගේ අනුපූරක. මෙන්න මෙහෙම ලියපු අය හරියට හරි. T අනුපූරකයේ ඡේදනය R කුලක ලියුව අය හරි. ඕක තමයි කුලක අංකණයෙන් ලියන්නේ. මේ අඳුරු කර ප්‍රදේශයේ කුලක අංකණයෙන් ලියපු හැටි. මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශය. ලස්සන ගානක් 4 වෙනි එක. right. 5 වෙනි ගානත් අපි කරපු පාඩමක්. හැම අවුරුද්දෙම දෙන මේ හැම පාරම හැම පේපර් එකේම තියෙන වටපස්තාර ගාන. තනියම කරන්න පුළුවන් විනාඩි 5ක් විතර දෙන්නම් කරන්නකෝ බලන්න.
තනියම හදන්න. කොහොම පාසු ගන්න. හරි බොහොම සරල ගැටලුවක් හදන්න කාලය ඇති. හදන්න පුළුවන් අයට හදන්න නැහැ කියෝක ඉතා පහසුවෙන් කාලය ඇති. බලමු සාකච්ඡා කරමු. අඩුවෙන් වගා කර ඇති පළතුරු වර්ගයේ කුමක්ද? කාටත් පුළුවන් ඒකට උත්තරේ හොයාගන්න. අංශක 15 කියන්නේ peer. අඩුවෙන් වගා කර ඇති පළතුරු වර්ගයේ peer. දෙක peer හා කෙසෙල් වගා කර ඇති බිම් ප්‍රමාණ අතර අනුපාතයේ සරලම ආකාරය. peer කියන්නේ අංශක 15යි. 15 අනුපාතවල ඒකක දාන්නේ නැහැ. 15 අනිත් වර්ගයේ මොකද්ද? කෙසෙල්. කෙසෙල් වල 210යි.